නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංහතුනේ අද අපි මේ ධර්මානු ශාසනාව තුළ විශේෂයෙන් සාකච්ඡා කරන්නට දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ ඇති කරගන්න කියලා පෙන්නල දීපු සතර බ්‍රහ්ම විහරණ ගැන. සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන් ගැන. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රී සිත පැතිරේ මිත්‍රත්වය පතුරෝණු. හදවතින්ම අනෙක් සත්වයන් ගැන මෛත්‍රිය මිත්‍රත්වය පැතිරවීමට කියනවා මෙත්තා. ඊළඟට කරුණාව කියලා කියන්නේ කෙනෙකුගේ දුක දැකලා හිතේ ඇතිවන උණු වෙන ගතිය අනේ පව් කියලා හිතෙනවා. උදව් කරන්න ඕන කියලා හිතෙනවා. කෙනෙකුට පිහිට වෙන්න ඕන කියලා හිතනවා. කෙනෙකුට දුකක් දැනුනට පස්සේ එක තමන්ට වුණා වගේ ඒ දුක තමන්ට දැනෙනවනම් අන්‍යයාට උණුවෙන හිතක් කරුණාවන්ත හිතක් තියෙන කෙනෙ. ඊළඟට මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන්න. අනේ කොච්චර දෙයක්ද අනේ සාදු. ඒ අයි දියුණු වෙනවනං ඒ අයට හරියනවනම් කොච්චර දෙයක්ද කියලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන්නන් අන්න මුදිතාගුණය ඔබ තුළ දියුණු කරගත්ත කෙනෙ. හැබැයි අපිට සමාජය බොහෝ දුරට දකින්න ලැබෙන මුදිතාවට වඩා ඉරිසියාව. මේ ඉරිසියාව කියන එක ඉතාම භයානක විදිහට සමාජයේ වෙලාගත් අකුසලයක් හැටියට අපිට මේ සමාජය තුළ මේ කාලි විශේෂෙක් මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට කෙලේ සැවිස්සෙනකොට මිනිස්සුන්ගේ මන සකුසල් වලින් පිරිලා බලවත්වෙනවා. අද හරියට මිනිස්සු තුළ ඉරිසියාව කුහකකම ගුණමකු බව කෙනෙකුගේ ගුණයක් දකින්න කැමති නැතිකම තව කෙනෙකුට විපතක් වෙනකොට හොද වැඩේ ඔහොමමයි වෙන්න ඕන කියලා හිතෙන් හරි හිතන ගතිය මෙ මහා පව්කාර සිතුවිලි. අන්නේ පාපී සිතුවිලි කෙනෙක්ගේ හදවතින් හිතෙන් ඉවත් කරගන්න පුළුවන්නන් ඔබ ඉතාම පිරිසිදු මනසක් ඇති කෙනෙක් බවට පත්වෙන්. ඊළඟට උපේක්ෂාව කියලා කියන්නේ කර්මී ස්වභාවය හිතලා මේ ලෝක සත්වයන් තම තමන් කර්මය දායාද කරගත්ත කර්මය උපත්තිය කරගත්ත කර්මය ඥාතියා කරගත්ත කර්මයම පිළිසරණ කරගත්ත පිරිසක්. මේ විදිහට හිතලා හැම කෙනෙක් ගැනම මධ්‍යස්ථ හිතක් ඇති කරගන්න පුළුවන්න අන්න උපේක්ෂා සහිත හිතක් ඇති කෙනෙ. එතකොට මෙන්න මේ කියන කාරණා හතර මෛත්‍රිය කරුණාව මුදිතා උපෙක්ඛා බුදුරජාණන් වහන්සේ පෙන්වේ සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයන්ගේ විහරණ හැටියට සතර බ්‍රහ්ම විහරණ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නු. පිනාතර ගත්තොත් මෛත්‍රිය කියන්නේ අග්‍රම පිනා. බොහෝ දෙනෙකුට මේක තේරෙන්නේ සමහරු ඉතන්න ලොකුවට දාන පින්කමක් කරොත්. ඒක තමයි ලොකුම පින කියලා හිතනවා. දන් දෙන එක පිනක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පින විස්තර කරා දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා හැටිය. පිංහතුනි දන් දෙන එක පිනක්. ඒ දානයටත් වැඩිය විශාලම පිනක් සිල්වත්වීම. ඊළඟට පින අතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනාව මෛත්‍රිය. දැන් දාන සීල භාවනා ගත්තහම දන් දෙන්නත් මෛත්‍රියක් තියෙන්න්න ඕන. අනේ පව් කියලා කෙනෙකුට පිහිට වෙන්න කරුණාවක් මෛත්‍රී සිතක් ඇතිවන කෙනා තමයි කෙනෙකුට උදව්වක් කරන්න උපකාරයක් කරන්නේ. කුසගින්න ඉන්න කෙනෙකුට ආහාර ටිකක් හරි දන් දෙන්න. අඩු ගානි සතෙක් වෙනුවෙන් හරි අනේ පව් කියල සත්‍යයක් ගෙන වෙනුවෙන් හරි කරුණාවක් තියෙන්නවා. අනුකම්පාවක් අනේ පව් කියලා. අන්නේ කෙනා තමයි සතෙකුට හරි ආහාර ටිකක් දෙන්න. එහෙම නම් අපිට පේනවා දානය කියන එක මෛත්‍රිය කරුණාව මත ගොඩ නැගෙන දෙයක්. ඊළඟට සීලය
සීලයත් එහෙමයි. මේක මෛත්‍රිය මත කරුණාව මත ගොඩ නැගෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි සිල් රකින්න ඕනෑ අත්තානං උපමංකත්වා. තමා උපමා කරගෙන හිතන්න කියන. ඔබ කැමතිද කවුරු හරි ඇවිල්ලා ඔබට අවියාවිදවලින් පහර දෙනවට ඔබේ අතපය කපනවට ඔබ මරණවට කවුරුත් කැමති නෑ. ඒ වගේමයි මේ ලෝක අනික් සත්වයෝ සබ්බේ භායන්ති මච්චුනෝ මේ ලෝක සියලු සත්‍යයන් මරණයට බයයි. හැම සතෙක්ම දඩුවමට බයයි මරණයට බයයි. ජීවත් එන්න කැමති සැප කැමති දුකට අකමැති. එහෙමනම් මම කවදාවත් කිසිම සත්වයගේ ජීවිතයක් තොර කරන්නේ මම ප්‍රාණඝාතයෙන් වලකිනවා කියලා ප්‍රාණඝාතයෙන් වලකින්න මෛත්‍රියක් තියෙන්න ඕනේ. මෛත්‍රිය තියෙන්න ඕනෑ ප්‍රාණඝාතයෙන් වලකින්න. ඊළඟට මෛත්‍රී සහගත කෙනා හැමෝගෙම යහපත කැමති කෙනා කවදාවත් අනුන්ගේ දෙයක් හොරකං කරන්නේ. එයා දන්නවා තමන්ගේ දෙයක් තමන්ට නැතිවුණට පස්සේ කොච්චර දුකක් පීඩනයක් කම්පනයක් තමන්ට දැනෙනවාද. ඒ නිසා කවදාවත් ඒ දුක තව කෙනෙකුට දැනෙන්න කවදාවත් අනුන්ගේ දෙයක් හොරකං කරන්නේ. සොරකමින් වලකිනවා. ඊළඟට මෛත්‍රී සහගත කෙනා කවදාවත් අනුන්ගේ පවුල් ජීවිත අවුල් කරලා ප්‍රශ්න ඇති කරන්නේ. වැරදි කාමසේවනින් වලකිනවා. මෛත්‍රී සහගත කෙනා කවදාවත් කෙනෙක්ක බොරුවකින් රවට්ටන්නේ නෑ නොමග යවන්නේ. කේලං කියලා බිඳවන්නේ නෑ පරුස වචන හිස් වචන කෙනෙක්ගේ හිතරී දෙන වචන යා මෛත්‍රී සහගත සුභාසිත වචන කතා කර. ඊළඟට මෛත්‍රී සහගත කෙනා මත් පැන් මද්‍රව්ය අනුන්ටත් හිංසාවෙන තමන්ගේ ජීවිතයටත් හිංසාවක් වෙන. ඊළඟට ප්‍රමාදයට පත්වෙලා නොඒක් පීඩාවත් බලන්න බේබද්දු ඉන්න ගෙවල්දරුවට ඒ ගෙවල්ලොල එක්ක බිරින් දෑවරු දරු ඇඩූ කඳුලින් ජීවත්තේ. ගෙවල්ලොල හරියට කන්නනෑ හම්බ කරන එක බීලා ගෙවල්ලොල දරුවන්ටත් ගහලා බිරිඳටත් ගහල සමහර ගෙවල්ලොල බඩු මුට්ටු පොඩි කරලා මුළු ගෙදරටම විනාසේ හෝනියම තමයි බේබත්ත. හැබැයි නුවන තියෙන කෙනා බුද්ධිමත් කෙනා ඔහු කල්පනා කරනවා මං කවදා මගේ ජීවිතේ මං අනුන්ට හිංසාවක් වෙන විදියට ජීවත් වෙන්නේ. පවුල කෙනෙකුටවත් දරුවෙකුටවත්. ඒ නිසා මත් පැන් භාවිතයෙන් වලකින්න දැම් බලන්න මෛත්‍රී සහගත කෙනාමයි සිල් රකින්නේ. මෛත්‍රී සහගත කෙනාමයි දන් දෙන්නේ. මෛත්‍රී සහගත කෙනාමයි සිල් රකින්නේ. ඊළඟට භාවනාව මෛත්‍රිය පින අතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෛත්‍රිය භාවනාවක් වසයෙන් වඩන්නකි. මේ මෛත්‍රිය භාවනාවක් වසයෙන් දියුණු කරගෙන යනකොට ඒ මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රී අරමුණේ හිත එකඟ කරන්න පුළුවන්. සමාධිය දිහාන මට්ටංගොලට හිත ඉහලට දියුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමා දෙහකින් පෙන්නනවා මෛත්‍රී භාවනාව වඩලා හිත එක කරගෙන මෛත්‍රී චිත්ත ඒකාග්‍රතාවයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්න සුළු මොහොතක්කෝ. එයින් රැස්වෙන පින මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන දුගී මගේ යාචකයන්ට දන් දෙන කෙනෙ. විශාල දානි කොඩක් හදලා නිකං කන්දක් වගේ අහස උසට දානි කන්දක් ගොඩ ගහන. ඒක උපමාවක්. එතකොට මේ වගේ විශාල දානි කන්දක් හදලා අඩ බෙරගගහ හැත හත්තර පැත්තෙන් හැම පැත්තෙන් වෙන මිනිස්සුන්ට දුගී මගේ යාචකයන්ට ඇති තරන් රිසිසේ කන්න බොන්න දන් දෙනවා. විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු යම් පිනක් රැස් කරනවද දානය තුළ. ඊටත් වඩා පිනක් රැස් වෙනවා බතක් ඉදෙන තරං වෙලාවක් මෛත්‍රී සමාධිය වඩනවන. අන්න බලන්න උපමාව බතක් ඉදෙන තරං වෙලාව. අප ඉතම් බත් එකක් ලිපේ තියල බත් එක ඉදන්න පැයි භාගයක් විනාඩි 20ක් 25 කියා කියල. එතකොට ඔබට පුළුවන්නන් එවැනි කාලයක් මෛත්‍රිය දියුණු කරලා හිත එකඟ කරගෙන මෛත්‍රී අරමුණක හිත පවත්වන්න. අරදාන කන්දක් අහස උසට ගොඩගහල දන් දෙනවට වඩා විශාල පිනක් රැස්වෙනවා මෛත්‍රී සිත බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන කෙනාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන උපමාවක් පෙන්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි
මේ ගංගානං ගගේ එහා කෙලවරේලා මෙහා කෙලවරට කෙනෙක් දානෙ ගොඩ ගහල විශාල දානය කන්දක් හදලා ගඟ දේ පැත්ත දිගට දානෙ ගොඩ ගහල ගොඩ ගහලා මිනිස්සුන්ට අඩ බෙර ගගහ ඇති තරම් කන්න බොන්න දෙනවා. පිනක් දුගී මකි යාචකයන්ට දන් දෙනවා විශාල පිනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් එල දෙනෙකුගේ කිරිදෝන තරම් වෙලාව මෛත්‍රී සිත වඩනවා මෛත්‍රී සමාධිය වඩනවා. එයා භාවනා කරනවා තමන්ගේ හිත මෛත්‍රී භාවනාව තුළින් එකඟ කරගෙන ඒ මෛත්‍රී සිත පවත්වනවා එල දෙනෙකුගේ කිරිදෝන තරං වෙලාව. අපි හිතම එල දෙනෙක්ගෙන් කිරිදවන්න විනාඩි 15ක් 20ක් අඩුගාන පැයි භාගයක් හිතු මර වගේ පැයි භාගයක් විතර කාලයක් හිමීට එල දෙනෙක්ගෙන් කිරිදවා ගන්න. එවැනි කාලයක් මෛත්‍රී සිත වඩල සමාධී මෛත්‍රී අරමුණේ හිත ඒකාග්‍රතාවයක පවත්වන. අර විශාල දානෙ කන්දක් ගඟ දෙපැත්ති ගොඩ ගහල දන් දෙනමට වඩා පිනක් ඔහුට මෛත්‍රී චිත්ත සමාධිය තුළ රැස්වෙනවා කිය. එහෙම නම් පිංහතුනි අපිට පේනවා දාන සීල භාවනාමී ත්‍රිවිධ පුුණ්‍යක්‍රිය අතර පිනාතර අග්‍රම පින භාවනාමය පින. මෙන්න මේ භාවනාමය පින ඔබේ ජීවිතය තුළ රැස් කරගන්න දියුණු කරගන්න ඔබ දක්ෂවේ. සාමාන්‍යෙන් ගත්තොත් අපි උපතින්ම අපේ හිත මෛත්‍රී අරමුණේ කුසල අරමුණේ පිහිටපු විඤ්ඥානයක් අපි උපතින් අරගෙනෙනවා නෙමේ. පිංහතුනි මේ සත්වයා සසර ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් මේ පටිච්ච සම්පාදයක් එක්ක යන ගමනේ. අපේ විඤ්ඥානයේ පිහිටන්නෙම අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් අපි සසරගෙනයන්. අවිද්‍යාපච්චයා සංකාර අවිද්‍යා මුල් කරගත්ත සංස්කාර. සංකාරපච්චයා විඤ්ඥාන එනම් අවිද්‍යාසාගත සංස්කාරයන්ගෙන් හැටිච්ච විඤ්ඥානයක් තමයි මවකුසකට හරි කොහේ හරි උපතකට ඇදිලෑ. ඒ විඤ්ඥානය කුසේ බැසගත්තට පස්සෙ තමයි ඊට අදාළ විදිහට කර්මානුරූපීව නාමරූප ධර්ම වැඩෙන් වැඩිලා නාමරූ පච්චයා සලායිත ආයතන හයක් හැදෙනවා. ඇස කන්නාසේ දිවකය මනස හැදෙනවා. එතකොට අපි ඉපදිලා තියෙන්නේ කුසල සහගත විඤ්ඥානකින් උපදුනා නෙමේ. අපි මේ සසරේ මේ ඉපදීමම අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යා සහගත සංස්කාරයන්ගෙන් හටගත් විඤ්ඥානයක් අපිට තියෙන. ඒ නිසා තමයි මේ හිත ඇතුළේ ලෝභ දවේශ මෝහාදී අකුසල මූලයන් ඒවට ධර්මය කියනව ආශ්‍රව අනුසේ ධර්මයන් හැටියට රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ මෙවා අනුසේ ධර්ම හැටියට හිත අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තිය. අලු යට ගිනි පොකුරුවක් සමහල්ලාට හොයන්නත් බෑ. දැන් සමහල්ලාට ඔබ මේ වෙලාවේ බොහෝම සද්ධාවෙන් මේ බණහනවන ආසාාවෙන් බනාහගෙන බාහිර වැඩ පැත්තක තියලා බොහොම සද්ධාවෙන් බණහන කෙනෙක් නම් මේ වෙලාවෙ ඔබේ හිතේ රාගය දවේශය ඊරිසියාවල් කුහකකම් කොහෙද තියෙන්නේ කියලවත් හොයා ගන්න බෑ. ඒවනිකන් නෑ නෑ වගේ සමහරුන්ට බණහනකොට බුදුන් අදිනකොට භාවනා කරනකොට පිරිත් කියනකොට කුසල් බලවත් එනකොට අකුසල් හොයන්නවත්න යටපත් වෙලා හැබැයි නැති වෙලා නෙමේ. අලු යට ගිනි පොකුරු වගේ හිත ඇතුළි තියෙනවා. උඩින් බලල හොයන්න බෑ. එතකොට හැබැයි ස්පර්සයත් එක්ක අර අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම හිත ඇතුළි තියෙන කෙනාට ස්පර්සයත් එක්ක මේ බලවත්වෙනවා. ඇහැට රාග සහිත අරමුණක් දැක්ක ගමන් රාගානුසේ බලවත් වෙලායන. පටිගාරමුණක් තරාකාරයෙක් දකිනව හදිසිය. මෙන්න අරයා කියල දකිනවා මොකක් හරි ඔබට වෙච්ච ප්‍රශ්නයක් ඔබට කවරු හරි බැනලා නින්දා කළ මොකක් හරි ප්‍රශ්නයක් හිත හදිසියම දකිනවා. දකිනකොටම පටිගානුසේ හිත අභ්‍යන්තරයේ තියෙන අර අනුසේ බලවත් වෙලා දවේශය ඇතිවෙනවා හිත ඇතුළේ. ඒ වගේ කෙලෙස් සමහර වෙලාවට මේ කෙලෙස් එක්කම අයෝනිසෝ මනසිකාරයෙන්ම අකුසල් එක්කම ජීවත්වෙන කෙනාගේ හිත කැකෑරි අකුසල් එක්කම තියෙනකොට හැම වෙලාවෙම ඊරිසියාව කෙනෙක්ගේ දියුණුව දකිනකොට ඇතිවෙන ඊරිසියාව. සාමාන්‍ය සමාජී තුළ බලන් මිනිස්සු තුළ කොච්චරන සමහරලාවට කෙනෙක් ගයක් හදනකොට ගෙදරට බඩුමුට්ටුවක් ගේනකොට ඉඩමක් ගන්නකොට
මනුසේ යානවාහනයක් ගන්නකොට මනුසේ දියුණු වෙනකොට විභාගයක් පහස්සෙනකොට මේ හැම දේටම බොහෝ වෙලාවට සාමාන්‍ය බොහෝ පිරිසක් තුළ ඉරිසියාව කියනක හිත ඇතුළේ ඇතිවෙන. නොඒක් සමහල්ලාවට ගෙවල්වල නොඒ කතා හදනවා කතා කියනවා ඒ ඉරිසියාව කියන එක මහා පහත් අකුසලයක් ඇතියෙන මේ මනසෙ ගොඩ නැගෙන දෙයක්. මේවා හොඳට තේරුම් ගත්ත කෙනාට ඒ සිතුවිලිවල ආදීනව තේරුම් අරගෙන ඒ හටගත්ත තැනින්ම ප්‍රහාණය කරගන්න පුළුවන්. සමහර වෙලාවට හිතට එනවා හැබැයි වලක්ව ගන්න ඔන්නේ මං ඒ දෙ කියන්න කාටවත් වච්චනකින්වත් පිට කරන්න. එතනින්ම ආදීනව සිහි කරලා යටපත් කරගන්න ඒ යාගේ පින. ඒ අය වපුරපු දේවල් ඒ අය නිලා ගන්නවා. මං වපුරපු දේවල් මට ලැබෙනවා. මං මොකටද කාටවත් තීරිසියා කරන්න කියලා අන්න එතනින් කර්මී ගැන සිහි කරලා ධර්මය මෙනෙහි කරලා ඒ කෙලෙස් සහිත අරමුණ එතනම යටපත් කරගන්න දක්ෂවේ. ඔන්න ඔය විදිහට තමයි පිංහතුනි මේ ධර්ම මාර්ගය තුර පියවරෙන් පියවර ඉදිරියට යායුත්තේ. අපි බලමු සාමාන්‍යයෙන් ඔබට සරල වෙදිනෙදා ජීවිතය තුළ ලෞකික ජීවිතය තුළ අපි කොහොමද මේ මෛත්‍රී අරමුණු ජීවිතය තුළ දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පෙන්නුවේ අපිට හිටගෙන ඉන්න ඉරියව්වෙනුත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් භාවනාව ඉගෙන ගත්ත කෙනාට. ඉඳගෙන ඉන්න පුටුවක හරි කොහේ හරි බස් එකේ හරි ගමනක් යනකං එනකොට කෝච්චිය වෙන්න පුළුවන්. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වෙනුත් මෛත්‍රී භාවනාවේ හිත පිහිටවාගෙන හිත මෛත්‍රී අරමුණේ රැක ගන්න පුළුවන්. අනිත් අයට පේන්න යාල දකින්න යාමයා බස්ස කියනවා වාඩි වෙලා යනවා ඇස්පියාගෙන ඉන්නවා නින්ද ගිහිල්ලත් දන්නේ බාහිරය දකින්න එච්චරයි. හැබැයි තමන්ට මෛත්‍රී අරමුණේ හිත පුරුදු කරන්න පුළුවන්. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා ඇවිදිනකොට නිදාගන්න ගිහිල්ල නින්ද යනකං මෛත්‍රී වඩන්න. එතකොට මෙන්න මේ කියන සතර ඉරියව්වෙම ඔබ හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිද ඇවිද කොයි අරි ගමනක් යන ගමන් වුණත් නිදාගන්න ගියත් නින්ද යනකං. මේ කියන සතර ඉරියව්වේම මෛත්‍රී අරමුණක හිත රැකගන්න දක්ෂවේ. පිංහතුනි අයි විශේෂ ඉරියව්වක්කා භාවනා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉඳගත්තොත් විතරයි කියලා මෛත්‍රී භාවනාවට එහෙම එකක් නෑ. ඔබට හැම අරමුණේම හැම මොහොතෙම ඔබ ගමනක් යනකොට වාහනක යනකොට නිදාගෙන වගේ කෝච්චියක යනකොට ප්ලේන් එක ගමනක් යනකොට වෙන්න පුළුවන් ගෙදර පුටුවක හාන්සි වෙලා ඉන්නවා සමහලාට නිදාගන්න ගිය නින්ද යන්න. නින්ද යනකම් මෛත්‍රී වඩන්න. එතකොට මේ විදිහට ඔබේ හිත මේ භාවන අරමුණට පුරුදු කරගන්න ඒකට අමුතු වෙලාවල් මේ වෙලාවක් විශේෂ වෙලාවල් අවශ්‍ය නෑ. උදේ නැකිටපු එලේ ඉදම් සිහියෙන් ඉන්න හැම වෙලාම මෛත්‍රී වඩන්න. මෙහෙම මෛත්‍රී වැඩුවට පස්සේ නින්ද තුළත් හිත රැකෙනවා. ඔබහල ඇති මෛත්‍රී භාවනාව ආනිසංස 11ක්. ඒ ආනිසංස 11හෙන් පළවෙනි දෙවනි තුන්වෙනි ආනිසංස 3ම තියෙන්නේ සුකන් සූපති මෛත්‍රිය වඩන හොඳ මෛත්‍රී සිතක් දියුණු කරගත්ත කෙනා සැපසේ නින්දට වැටෙන. සුකම් පටිබුංජති ප්‍රබෝධමත් අවදි වෙනවා. එයා සැප නින්දකට වැටුණ වගේමයි එයා බොහොම ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. යවුදේ නැකිට්ටට පස්සේ බොහොම ප්‍රබෝධයක් තියෙනවා. හිත කුසල අරමුණේ මෛත්‍රී අරමුණේ නින්දේ පවා රැකිලා තිබ්බේ. ඒ නිසා නිදාගෙන ඉන්න වෙලායවත් න පාපකන් සුපිනම් පසති පවකාරහින පේන්නේ. යාට නින්දෙත් හිත රැකිනවා හිතට විශාල ආරක්ෂාවක් තියෙනවා. එතකොට මේ විදිහ විශාල ආරක්ෂ නින්දෙත් හිත රැකෙනවා අවදියෙන් ඉන්න හැම වෙලාම ඕන වෙලාක මෛත්‍රී භාවනාව පුරුදු කරන්න පුළුව. අපි බලමු මේ භාවනාව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු භාවනා ක්‍රම පසුකාලීනව ලියවෙච්ච භාවනා පොත්පත්වල මෛත්‍රී භාවනාව වඩන ඒ ගුරුවරයන්ගේ ආචාරය මතවාද අනුව එක ක්‍රමතියන ඒවා වරදක් නෙමේ. හැබැයි අපි ගොඩත් තුරට උත්සාහ කරන්න ඕනෑ මූලික බුද්ධ දේශනා ඇසුරෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරෙන්ම උන්වහන්සේ මේ මෛත්‍රිය ගැන යමක් අපිට පෙන්නුවද අපි ඒ විදිහට භාවනා කරන්න. සමහරලාට කෙනෙකුට හිතෙන පුළන්නේ ඒක බුදු හාමුදුරහෙම කිව තමයි නමුත් මෙන්න මං මේ කලුතෙන් හොයාගන්න මේක මේක
බොහෝ දෙනෙකුට වරදින්නේ ඔන්න ඔත්තනින්. මතකතියාගන්න අපිට අමුතුවෙන් පර්යේෂණ කරන්නවත් අමුතුවෙන් හොයාගන්නවත් භාවනාව ගැන අමුතු මේ පර්යේෂණ කරලා හොයාගන්න තරන් අපි කවුද සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා සොළොසා සංකයේ කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය පුරලා සූවිසි විවරණ ලබාගෙන බුදුවරුන්ගේ විවරණ ලබාගෙන ඇවිල්ලා බුදුවෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරමින් මහා කැපකිරීමක් කරලයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වනේ. උන්වහන්සේ තමයි භාවනාවේ පරතෙරටකි. ඔබ දන්න උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා බෝධි මූලයේදී විමසල බැලුවා ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසුනෑ. තමන් වහන්සේටත් ගුරුවරයෙක් ඉන්නට ඕන. උන්වහන්සේ විමසල බැලුව මට වඩා සීලෙන් දෙවියම් බඹුන් මරුන් සහිත මේ ලෝකෙ කවුරුවත් ඉන්නවද කවුරුවත් නෑ උන්වහන්සේ තරම් උන්වහන්සේට වඩා සීලෙන් අග්‍ර කෙනෙ. ඊළඟට සමාධිය මේ භාවනා පැත්තේ බ්‍රහ්ම ලෝක ඉන්නවා භාවනා කරලා බ්‍රහ්ම ලෝක ඉපදිච්ච බ්‍රහ්ම තලවල බ්‍රහ්ම දේවතාව මනුලව දැන් අපේ බුදු හාදුරු පහළ වෙනකොටත් ආලාර කාලාම උද්ධකරාම පුත්ත අසිත තාපසය ගොඩක් අයි ඒ කාලේ එක භාවනා වඩපු භාවනා දියුණු කරගත්ත ගුරුවරු කියාගත්ත තාපසවරු ඉදලා තියෙන. මනුලොව දෙව්ලොව බඹලොව කොහෙවත් නෑ. උන්වහන්සේ බැලුව තමන්ට වඩා භාවනාවෙන් ඉහලට ගිය කෙනෙක් කොහෙවත් නෑ. ඊළඟට ප්‍රඥාවෙන් බැලුව කොහේවත් ඉන්නවද මනුස්ස ලෝකෙවත් දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් උන්වහන්සේට වඩා ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක් කොහෙවත් නෑ. විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනය කොහෙවත් නෑ. අවසානය උන්වහන්සේම තීරණය කරා පෙර බුදුවරුත් තමන් අවබෝධ කරගත් ධර්මය මයි ගුරු තනතුරේ පිහිටවාගත්. එහෙම නං උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයම තමන්ගේ ගුරුවරයා හැටියට තමන් අවබෝධ කරගත් ධර්මයම පිහිටවාගත් ධර්මය ගුරු තරතුරේ පිහිටවාගත්. ඒනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට වඩා සිල්වත් කෙනෙක් සමාධිය වඩපු කෙනෙක් ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය ඒවා ලබපු කෙනෙක් මේ ලෝකෙ හිටිය නෑ. ඒ නිසා උන්වහන්සේ තමයි භාවනාවෙන් පරතරටකි. ඒ බුදුහාමුදුරු භාවනාව ගැන අපිට මහා කරුණාවෙන් යමක් දේශනා කරාද අපිට යමුතුවෙන් ඒක පර්යේෂණ කර ඒක ඇත්තද බොරුද මේක හරියනවාද අලුත් ක්‍රම මොනවාද මේ ක්‍රමේ හරියයිද මේක මීට වැඩිය ඉක්මන්ද අපිට ඒවා හොයලා අපි කවුද අපිට ඔය හොයන්න පුළුවන්කමන්නේ අපිට තියෙන සද්ධාවෙන් ඒ ක්‍රමය අනුගමනය කිරේ. බුදුරජාණන් වහන්සේ මජ්‍යම නිකාතින අනුරුද්ධ සූත්‍රය කියලා හරි ලස්සන දේශනා. මේක තියෙනවා මෛත්‍රී භාවනාව වඩන මූලික ක්‍රම දෙකක් ප්‍රධාන වසින් අපි කවුරුත් දන්න. එක ක්‍රමයක් තමයි මහක්ගත චේතෝයි මුක්ති. ඔන්න මෛත්‍රී භාවනා වඩන එක ක්‍රමයක් මහක්ගත චේතෝයි මුක්ති. මහක්ගත කැන පුංචි ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය ටික විශාල කර විශාල කර මෛත්‍රී වඩන. පොඩි ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණි විශාල කර විශාල කර මෛත්‍රී වඩන. ඒකට කෙනවා මහක්ගත චේතෝයි මුක්තිය කියලා. හැබැයි මතකතියාගන්න පලවෙනියටම මෛත්‍රී වඩන්නේ අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙනයි මෛත්‍රිය පතුරුවන්. ඒ නිසා මෛත්‍රී භාවනාවදී ඔබ භාවනා කරනකොට මෛත්‍රී කරුණා මුදිතා උපෙක්කා මේ සතර බ්‍රහ්ම විහරණම මේ හැම භාවනාවකම මුලින්ම හොඳට තමන් අරමුණු කරගෙන තමන්ට මෛත්‍රී වඩ. අපි හිතම ඔබ ඉදගෙන භාවනා කරන කෙනෙ එතකොට ඔබ ඉදගෙන භාවනා ඉරියව්වෙන් අපි සාමාන්‍ය භාවනාක නිරියව ඔබ දැකලා තියෙනවන අපි හිතපු හෙමහරි පුංචි බංකුවක හරි පුටුවක හරි පහසු ඉරියව්වකි. මොකද වැදගත්මදේ තමයි ටික වෙලාවක් අඩුම ගාන විනාඩි 15ක් 20ක් හරි ඉන්න පුළුවන්. සමහරු බොහොම අමාරුවෙන් බිම වාඩි වෙලා කකුල් එරමිනිිය ගොතාගෙන කකුල් හිර කරගෙන ඉදගන්නවා විනාඩි 2-3ක් ඉන්න බෑ කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා දනිස් රිදෙනවා ඊට පස්සේ වටපිට බල සමහරට ලැජ්ජාවට ඉන්නවා. හිතෙන් බැන ඉන්නවා. ඉවර වෙන්නේ කොයි වෙලේද කියලා හිතයින්න. වැදගත්මදේ අමාරුවෙන් වේදනා විඳගෙන කාගෙන ඉඳගෙන ඉන්න එක නෙමෙයි. අපේ හිත භාවන අරමුණක පිහිටවාගන්න.
අපේ හිත කුසල අරමුණේ භාවන අරමුණේ පවත්වන එකයි වැදග. අන්නේ නිසා පහසු ඉරියව්වා. ඉඳගෙන භාවනා කරද්‍ය ඔබට අඩුම ගානි පැයි භාගයක්කත් හිත විසිරෙන් නැතුව. එක ඉරියව්වකින් ඔබට වාඩි වෙලා ඉන්න පුළුවන්න අන්නේ ඉරියව් ඔබ භාවනාවට ආසනයක් හැටියට තෝරගන්න. තැන් ඔබ සරලව භාවනා ඉරියව්වකින් ඔබ වාඩි වෙලා. ඔබ හොඳට ඉස්සරලා තමන් ගැන හිස් මුදුනේ ඉදං පාදාන්ති දක්වාම ඔබ ඉඳගෙන ඉරියව් ඔබේ ශරීරය ඔබේ කය හොඳට හිතයොමු කළ බලන. එහෙම හිතයොමු කළ බලලා තමන්ට මෛත්‍රී කන පළවෙනි මේක මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහා නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවසේ ජීවත්වෙම්වා සාන්ත සුවයට පත්වෙම්වා හොඳට තමන්දිහ බලනවා හිස් මුදුනේ දම් පාදාන්ති දක්වා මම නිදුක්වෙම්වා නිරෝගිවෙම්වා සුවපත්තෙම්වා 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 හොඳට සිහි කරන. තමන් ගැන හොඳට මෛත්‍රී වඩලා ඒ විදිහටම හිතනවා තමන්ට මෛත්‍රී වැඩුවේ යම් සේද. අපි හිතමු මහක්ගත චේතව විමුක්තියේදී ප්‍රමාණයක් ගන්න මගේ නිවසේ ඉන්න සියලූම සත්වය. මම වගේම ඒ අයත් නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා වහිර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සුවසේ ජීවත්වෙත්වා සාන්ත සුවයට පත් එකින් එක හොඳට හිතන ඊට පස්සේ තවත් සීමාව ටිකක් විශාල කරනවා ඉඩම ගැන හිතුවා කියම් එතරදි මනුස්්‍ය විතරක් නෙමේ ඔබ ඔබේ හිතීමේ හැකියාව ඔබේ චින්තන ශක්තිය වීමන්සන ශක්තිය යෝනිසෝ මනසිකාරය ඔබ මෛත්‍රී වඩනකොට හිතනවා දැන් අප හිතම ඉඩම ගැන හිතනු පර්ජස් 10ක් හරි 20ක් හරි ඔබ ඉන්න ගෙතර ඔබට ඉඩමක් තියෙනවා කියලා හිත දැන් ඔබ හිතනවා මේ භූමියේ ඉන්න වූ සියලූම සත්‍යයෝ මේ ඉඩම 4 කොනක් තියෙනවා ඒ සීමාව තුළ සියලු සත්‍යයෝක පම් මිනිස්සු විතරක් නෙමේ පොළොවේ කොච්චර සත්තු ඉන්නවාද අපේ ඇහැට නොපෙනෙන පුංචි කෝමිකුලක් ගත්තත් කෝටි ප්‍රකෝටි කරන වේයෝගුලක කොච්චර සත්තු ඉන්නවාද පොළොවේ ඉන්න අහසේ ඒ සීමාවට ඉහළ අහස කොච්චර සත්ව ඇද ජලි කුණ වලක් වෙන්න පුළුව වතුර වලක් වෙන්න පුළුවන් ගෙතර තියෙන නාන වතුරටි යන වල වෙන්න පුළුව කොච්චර සත්තු ඉන්නවාද ජලයේ මේ ඉඩම සීමා කරගත් අහසේ පොළොවේ ජලයේ ඉන්න සියලූම සත්‍යයක් ඇහැට පේන අය ඇසට නොපෙනෙන අය කොච්චර ඇත්ද දුර සිටින ළඟ සිටින ගොරෝසු ශරීර ඇති සියුම් ශරීර ඇති දැ මනුස්්‍යය වගේ නම් ගොරෝසු ශරීරයක් අපට තියෙන කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු කය ගෙදර බල්ලෙ පෝසයක් ඇති කරනවා නම් ඒ අයට තියෙන ගොරෝසු කය ඒ වගේම අපට නොපෙනෙන අමනුස්්‍යයෝ සමට ඕන තරන් ඉන්න පුළුවන් ඔය බෝමිවල හාම හායන් එතකොට ඒ වගේ පෙනෙන නොපෙනෙන දුර ළඟ හීන ප්‍රනීත ඔය විදිහට ඒ භූමියයේ ඉන්න අපා දෙපා සිව්පා බොහෝ පා ඇති මේ සියලු සත්‍යයෝ පා ගොඩාක් තින පුංචි හැකරැල්ල වගේ සත්තු ඉන්න පුළුව ඊට පස්සේ දෙපා ඇති අය සිව්පා සත්තු බොහෝපා ඇති පුංචි සරපයෝ ඉන්න පුළුවන් පා නැති සත්‍යයෝ ඔය ඉඩමි කොහෙහරි එතකොට මේ සියලු දෙනාම හිතෙන් අරමුණු කරලා හිතනවා මම වගේ මේ සියලු සත්‍යයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත්වෙන්වා සාන්ත සුවයට පත්වෙන්වා සුවපත්තෙන්වා සුවපත්තෙම හොඳට මෛත්‍රී වඩ ඊට පස්සේ මෛත්‍රයේ සීමාව තව ටිකක් පුළුල් කරන තව ටිකක් විශාල කරන මේ ගමේ ඉන්න සියලූම සත්‍යයෝ ඊළඟට තව ටිකක් විශාල කරන මේ නගරයේ ඉන්න සියලූම දෙනා තවත් ටිකක් විශාල කරන මේ පලාතේ ඉන්න සියලූම සත්‍යයෝ තවත් ටිකක් විශාල කරන මේ රටේම ඉන්න සියලූම සත්‍යයෝ ඊළඟට ලෝකේම ඉන්න සියලු සත් ඊළඟට මේ මුළු විශ්වයේම ඉන්න සෑම සත්‍යයෙක් දැම් බලන්න පුංචි ප්‍රමාණයක් ගත්තා
ඉස්සලා තමන්ගෙන් අරගෙන පොඩි ප්‍රමාණයක් නිවස ඉඩම ගම නගරය පලාත රට ලෝකෙ මේ විදියට පුංචි ප්‍රමාණයක් කරම් ප්‍රමාණ විශාල කර මෛත්‍රය පැතිරෙව්. අන්නේ භාවනාවට කියනවා මහක්ගත චේතෝ විමුක්තිය. ඔන්න මෛත්‍රී භාවනා වඩන එක ක්‍රමයක්. දැන් ඔබට මේ අහගත්ත ක්‍රමේ ඔබට පුළුවන් නිදාගණ්ඩ ගිහිලා නින්ද යනකම් මෛත්‍රී වඩන්න. බස්හයක යනකොට පුටුවක වාඩි වෙලා හරි සීට් එක හරි ඉන්න ගම ගිහිල්ල බහිනකං මෛත්‍රී වඩන් කෝච්චයක යන ගම වාහනක යන ගම ගෙදර පුටුවේ වාඩි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට නින්ද යනකං ඇඳේ මෛත්‍රී වඩන් අපි නොදැනුවත්තම අපේ හිතට කොච්චර පින් රැස්සෙනවාද කියලා හිතන් දැම් බලන්න බුදු හාමුදුරට පෙන්ඩ උපමා අහස උසට දානි කන්දක් පූජ කරනවට වඩා බතක් ඉදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්නම් අග්‍ර පිනක් රැස්වෙනවා. ඊළඟ උපමාව ගංගානන් ගගේ හා කෙලවර ඉදම් මෙහා කෙලවරට දානි ගොඩගහල දුගී මගේ යාශකයන්ට දන් දෙනවාද ඊටත් වඩා පිනක් රැස්වෙනවා එල දෙනෙකුගේ කිරිදෝන තරං වෙලාවක් මෛත්‍රී සිත වඩනවා. ඒමනං අපිට පේනවා අපි දවසේ අපි නොදැනුවත්තම ඔයි දවසේ උදේ නැකිටලා යනකොට හිටගෙන ඉන්නකොට බස්ස එක නකං ඉන්නවා බස්ස එක යනවා ටිකක් විවේකෙන් ඉන්නවා රස්සාාවට ගිහිල්ල වැඩැරලා එනවා බස්ස එක වාඩි වෙලා ඉන්නවා ගෙදර ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා හාන්සි වෙලා ඉන්නවා නිදාගන්න ඔය වෙලාවල් අතර ඔබ අය අමුතු වෙලාවල් අවශ්‍යනෑ වෙනද ඔබ නොයෙක් පංච කාමයන් කෙලෙස් හිතපු වෙලාවල් දැන් ඔබ ධර්මය හිතන්න යොමු කරන්න මෛත්‍රී වඩන් ඔබට නොදැනුවත්තම දවසේ පැයි කීපයක් භාවනාවට වෙන් වෙලා අය අමුතු වෙලාවල් හොයන්න දෙයක් නෑ ආපස්සට හැල්ල බැලුවොත් දවසි පැය ගණනාවක් ඔබ මෛත්‍රියෙන් මයිදල තියෙන ඊට පස්සේ ඔබ මේ භාවනාව කාලයක් දියුණු කරගෙන යනකොට ඔබට මුළු දවස පුරාම කරන හැම වැඩක්ම සිහියෙන් මෛත්‍රී අරමුණෙන්ම ඔබේ කටයුතු එදිනෙදා කටයුතු කරලා හැම වෙලාම හිත කුසල අරමුණක රැකගන්න මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන්. ඔය එක භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා අප්‍රමාණ චේතෝයි මුක්තිය කියලා තවත් මෛත්‍රී වඩන ක්‍රමයක් තිය. ඒකත් මෛත්‍රී භාවනාව වඩන තවත් ක්‍රමයක්. ඒ තමයි දිසා වසයෙන් කරන භාවනාව. ඔබ කරණීමිත සූත්‍රය අහලා තියෙනවනම් ඒ දේශනාය බුදු හාන්දුරුව පෙන්න්නන මුළු කරණීමිත සූත්‍රයම තියෙන මෛත්‍රී වඩන හැටි. ඒ දේශනාව ගාථාතර සඳහන් වෙනවා උද්දං අදෝච තිරියංච උඩ යට හාත් පසකින දිසාවන් වලට අසම්බාධන් අවේරං අසපත්තං කිසිම බාධාවක් නැතු අවේරං වෛරසිතක් නැතුව මෛත්‍රිය වඩන් මෛත්‍රිය පතුරුවන් මෛත්‍රී සිත දියුණු කරා. එතකොට අපි හැබැයි මේ භාවනාව කරද්දිත් මතක තියාගන්න පළවෙනියටම තමන්ට මෛත්‍රී වඩාර කලින් කිව්ව වගේ හොඳට තමන් අරමුණු කරගෙන තමන්ටම මෛත්‍රී වඩ. ඒම තමන්ට මෛත්‍රී වඩලා මුලින්ම හිතයොමු කරනවා උතුරු දිසාව. උතුරු දිසාව කියල ගත්තොත් අනන්තයට විහිදෙනවා. දැන් මේ සමහරු ධර්මය හෝ යමක් කියනකොට අපේ හිතේ ස්භාව තේරුම් ගන්න සමහරුන්ගේ හිත පිහිටලා තියෙන ගැටෙන්න්නමන ධර්මයක පිහිටන් නැත්නං ඒ හිතේ ලක්ෂණ තමයි හොයාගන්න තියෙන දැන් අපි කියලා හිතම උතුරු දිසාව අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න කියල අන්න යාගේ හිතට එනවා උතුරු දිසාව කොහොම දේක හොයන්න මාලිමාවක් එපෑ මේක මේ මාලිමාවතේ තියාගෙන වාඩි වෙන භාවනා ක්‍රමයක් නෙමෙයි මෙතනද අවශ්‍ය ඔබ ඉඳගෙන ඉන්න ඔබ මේ හිතෙම් අරමුණු කරගෙන දස දිසාවට මෛත්‍රී වඩන්න. ඒ නිසා ඔබ වාඩි වෙලා ඉන්නකොට ඔබ හිතන්න ඔබේ ඉදිරි පස දිසාව උතුරු දිසාව හැටියට හිතෙන් අරමුණු කරගන්න. එහෙම අරමුණු කරගෙන හිත යොමු කරනවා උතුරු දිසාවට. අන්න දැන් හිතෙන් හිතනවා. මේ දිසාව තුළ අහසේ පොළොවී ජලී කොච්චරනම් සත්වය ඇද. ඒ දිසාව අනන්තයට විහිදෙනවා. ඇසට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත දුර ළඟ තමා තමාගෙන් බාහිරමී සෑම සත්වයෙක්ම අපා දෙපා සිව්පා බොහෝ පා ඇති මේ සියලු සත්‍යයක්
උතුරු දිසා වරමුණු කරගත් සෑම සත්‍යයෙක් මම වගේම නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත්තෙන්වා සුවපත්තෙම අන්න හොඳට මෛත්‍රී වඩන උතුරු දිසාවට හොඳට මෛත්‍රී වඩ ඊට පස්ස හිතයොමු කරනවා උතුරු අනු දිසාවට ඒත් අර වගේම ඊළඟට නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසා බටහිර අනු දිසාව උඩ දිසාව යට දිසාව දැව් කෝම දිසා 10යි උද්දං අදෝච උඩ යට තිරියංච කැන මේ හාත් පස තියෙන දිසාවන්ටික මෙන්න මේ දස දිසාවට කෙනෙකුට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්න එයා අප්‍රමාණ චේතෝ විමුක්ති ක්‍රමයට මෛත්‍රී වඩන කෙනෙ අප්‍රමාණයි කියන්නේ ප්‍රමාණයක් සීමාවක් ගන්න ඇතුව අනන්තයට විහිදිලා යන විදියට මෛත්‍රී වඩන පිංහතුනයේ මෛත්‍රියම කරුණාව පතුරුවනු මුදිතාව කෙනෙක්ගේ දියුණුව දැකලා ඒ අයි දියුණුවේවා ඒ අයි සුවපත්තේවා මේ සියලු දෙනාම සුවපත්තේවා කියල මුදිතාසිත පතුරෝන් උපේක්ෂාව මෙන්න මේ කෙන සතර බ්‍රහ්ම විහරණ භාවනාවක් හැටියට ඔබට පුළුවන්න්න සියලු සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන් ඔබ බලන්න ගිහි ජීවිතය තුළ මිනිස්සු සාමාන්‍ය පවුල් ජීවිත ඔබ හිතන් බොහෝ පවුල් ජීවිත ප්‍රශ්න ගැටලු අවුල් වෙන්න හේතුව තමයි ඉවසීමක් නැතිකම ෂණික කෝපය කේන්ති යන ගතිය කෙනෙකුගේ වැරැද්දක් අඩුපාඩුවක් රුස්සන් නැති ගතිය තමට ස්වාමිය බිරිඳ වෙන්න පුළුව එක බිරිඳගේ වචන රෝස්සන්නේ නෑ පොඩි දේටත් ඔන්න බන් බැනගන්නවා රණ්ඩුවෙනවා බඩු පොලේ ගහ ගන්නවා ඊට පස්සේ දුරදිග ගිහිල්ලා විශාල අවුල් වෙලා පවුල්වෙන් වෙලා අවසන් වෙනවා එක්කු ගහ මරාගෙන මැරුම් කාල අවසන් වෙනවා ඊළඟට සමහලාවට දරුව වෙන්න පුළුව තමන්ගෙම දරුව වෙන්න පුළුවන් මේ ආදරය කරපු මේ දවේශය වෛරය හිතේ තියෙන කෙලෙස්වල භයානක්කම හිතන්න තමන්ගේ දරුවා තමන් ආදරින් තුරුල් කරගෙන මගේ දරුව මගේ පුතා දුව කියලා තියාගෙන හිටපු දරුවා ඒ දරුවටම දවේශ කරන හිත් පහළ වෙනවා ඒ පියාතින්ම ඒ අම්මාතින් මේ දරුව මැරුම් කනවා එක්කො දරුවන්ගේ බෙල්ල මිරිකනවා පොලේ ගහනවා ඔබහල සමහර සිදුවීන් හිතාගණ්ඩ බැමි මෙහෙමත් වනාද කියලා ෂණික කෝපය දවේශය සමහරුන්ට කේන්තියාවට පස්සේ සමාරුමගෙන මැරෙනවා පේනෑ කියල ඒකට හේතුව තමයි තමන්ගේ මේ තියෙන ක්ලේෂයක් අර හිත අභ්‍යන්තරේ රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ හැතියට මේ හිත ඇතුළේ තැම්පත් වෙලා තියෙන මේ අකුසල මූලයන් මේ ක්ලේෂයන් මතුවනාට පස්සේ තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි මට්ටමට අකුසල් වලින් තමන් පාලනය කරන තමන්ගේ හිත තමන්ගේ පාලනයට ගණ්ඩ බැරි වෙනකොට හොඳට භාවනා කරලා ධර්මය දියුණු කරලා හිත දියුණු කරලා හිත වඩපු කෙනෙක් තමන්ගේ හිත තමන්ගේ පාලනයට නතු කරලා ගන්නවා හැබැයි හිත දියුණු කරපු නැති කෙනා තමන්ගේම කෙලෙස් වලින් තමන් පාලනය කරන හිතට එන අරමුණට අනුව ඔහු සතෙක් වගේ හැසිරෙන සතෙක් වගේ ක්‍රියා කරන විකෘති අයි බවට පත්වෙනවා මිනිස්සු කෙලෙස් නිසා කොච්චර විකෘති භාවකට පත්වෙනවා මිනිමැරුම් අපරාධ පීඇනුම් පොළු පාරවල් වලින් රටේ අරබුද ආගමික කෝලහල රටරටවල් වල යුද්ධ ලෝක යුද්ධ පුංචි තැනනිදං ඉහලට ලෝකයක් විනාස වෙන්න පුළුවන් අර දවේශය වෛරය කේන්තිය මේව බලවත්වීම තුළ එනිසා පින්වතුනි අපිට ලෝකයාම වෙනස් කරන්න බෑ ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමේ හැබැයි අපිට හිතෙන් අපි ලෝකයාටම මෛත්‍රී වඩනවා මේ සියලු සත්‍යයෝම සුවපත්තේ හැබැයි සියලු සත්‍යයෝ එහෙම සුවපත්වෙන්න ඒක කර්මාන් රෝපියෝ ඒ අයි රැස් කර ගත්ත දේවා ඒ නිසා තමයි අවසානය මෛත්‍රී වඩනවා කරුණාව මුදිතාව ඇති කර ගත්තට අපිට පේනවා ලෝකයේ සියලු දෙනාට සමසේ මේවා ලැබෙන්න ඒ අයි වපුරපු දේවල් ඒ අයි රැස් කරගත්ත කරම ඒ අයි දායාද කරගෙන යනවා අවසාන උපෙක්කා භාවනාවෙන් තමයි හිත මධ්‍යස්ථ ස්වභාවයට පත් කරගන්න මෛත්‍රිය කියන්නේ අග්‍රම පිනක් කරුණා මුදිතාව කියන්නේ අග්‍රම පින
උපේක්ෂාවිදි හිත මධ්‍යස්ථ කරගෙන කර්මයේ ස්වභාවය ගැන හිතලා හිත උපේක්ෂා මට්ටමකට ධර්මාවබෝධයකට අවශ්‍ය වෙන මට්ටමට හිත මධ්‍යස්ථ කරලා හිත සකස් කරගන්න. එයා මේ ලෝක සත්‍යයන්ගේ කර්මය දායාද කරගෙන යන කර්මය ගමන හොඳින් වටහාගත්ත කෙනෙක් බවට පත්වෙන. අන්නේ නිසා පිංහතුනී මේ යන ධර්ම මාර්ගය තුළ ඔබේ ජීවිතය තුළ පුළුවන් තරන් ධර්මයට අපිට ලෝක හදන්න බැරිවුණත් ඔබට පුළුවන් ඔබේ හිත ධර්මය තුළින් රැකගන්න. අරයා මෙහෙමයි මෙයත් මෙහෙමයි ඔක්කොම එහෙමයි කියලා එහෙනම් මාත් එහෙම වෙනවා කියලා හැමෝමත් එක අපා යන්න සූදානම් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. නියසිලට පස්්ටිකක් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මහනෙනී මැරෙන අයගෙන් සතරාපාය වැටෙන පිරිස මහපොළොවේ පස් වගේ. සුගතියකට එන්න මෙන්න මේ වගේ ඉතාම සුළු පිරිසක් කිය. ඒ නිසා ලෝකයාම අකුසල් කර අපායගාමී මාර්ගයක ගියත් ඔබ දක්ෂ වෙන්න මම තනියෙන් හරි ධර්මය වඩනවා. මම තනියෙන් හරි ධර්මාවබෝධයට මහන්සි ගන්න. මං කොහොම හරි ධර්මය දියුණු කරන මාර්ගය පුරුදු කරගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්ම දේශනාව මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරනවා.